ආයිබෝවන් සුබ දවසක් හැමෝටම අදත් ඉලෙක්ට්‍රොනික දැනුම YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම අද කියලා දෙන්න යන්නේ දාරිත්‍රක ශ්‍රේණිගත සහ සමාන්තරගතව සම්බන්ධ කරන්නේ කොහොමද කියන දේ. මම පහුගිය වීඩියෝ මාලාවේ දාරිත්‍රක පිළිබඳ වීඩියෝ කිහිපයක්ම ඉදිරිපත් කරා. අදත් ඕගොල්ලන්ට වැදගත් වෙයි දාරිත්‍රකයක් අපිට සොයා ගැනීමට අපහසු අවස්ථාවක අපිට අවශ්‍ය ධාරිතා ප්‍රමාණයෙන් දාරිත්‍රකයක් සම්බන්ධ කරගන්න ඕන වෙලාවට අපේ ළඟ තිබෙන ධාරිත්‍ර කිහිපයක් එකතු කරලා අවශ්‍ය ධාරිතාවයකින් යුක්ත ධාරිත්‍රකයක් නිපදවාගන්නේ කොහොමද කියන කාරණය. එතකොට මෙතනදී අපි සැලකිලිමත් වෙන්න ඕන යොදා ගන්නා ධාරිත්‍රක මොනවද? විශේෂයෙන් ද්‍රව්‍යතාවයේ තිබෙන, ඒ කියන්නේ ධනරින තිබෙන ධාරිත්‍රකද? නැත්නම් ද්‍රව්‍යතාවයක් නොමැති ධාරිත්‍රකද? මේ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි අද ඒ පිළිබඳව කතා කරමු. ධාරිත්‍රක ශ්‍රේණිගත සහ සමාන්තරගත කියලා ආකාර දෙකක් තියෙනවා කියලා මම කලිමුත් ඔයගොල්ලන්ට කිව්වා. අපි බලමු ධාරිත්‍රක ශ්‍රේණිගත ආකාරය සම්බන්ධ කරනවා කියන්නේ මොකක්ද කියන දේ. ශ්‍රේණිගත විදිහට ධාරිත්‍රක සම්බන්ධ කරනවා කියන මම ඔයගොල්ලෝ රූපයක ඇඳලා පෙන්නුවොත් මෙන්න මේ විදිහට ධාරිත්‍රක එකකට වඩා වැඩි ප්‍රමාණයක් මේ ආකාරයට සම්බන්ධ කිරීම. ඒ කියන්නේ එතකොට මේ දෙකේම සම්බන්ධය නිවැරදිව තිබෙන්න ඕන. අපි මෙතන සමක ධාරිතාව නැත්නම් CT total capacitance එක කියලා කියනවා. මේ තියෙන ධාරිත්‍රක දෙක අපි C1 මේක C2 කියලා නම් කරමු. මේ සඳහා සමීකරණයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. අපිට CT සමානයි එකයට C1 ධන එකයට C2 විදිහට. එතකොට මෙතනදී ධාරිත්‍රක අපි යොදා ගන්න ප්‍රමාණය අනුව මේක දික් කරගන්න පුළුවන්. C3 4 5 ඔය විදිහට ඉස්සරහට දික් කරගන්න පුළුවන්. අපි මෙතනදී මම ධාරිත්‍රක ශ්‍රේණිගත කිරීමේදී අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕන ධාරිත්‍රක ශ්‍රේණිගත කිරීමේදී මේ ධාරිත්‍රක දෙකේ එකතුවට වඩා අඩු වගයක් තමයි සාමාන්‍යයෙන් එන්නේ. ශ්‍රේණිගත කිරීමේදී ධාරිතාවයේ අඩුවීමක් තමයි වෙන්නේ. මෙතන මම ධාරිත්‍රක දෙකක් සෙරමික් වර්ගයේ ධාරිත්‍රක දෙකක් මේ විදිහට ඔයගොල්ලන්ට පේන්න පහසුවට මම සම්බන්ධ කරගත්තා. මේක තමයි ශ්‍රේණිගත සම්බන්ධ කිරීමක් කියලා අපි අදහස් කරන්නේ. මෙතන තියෙන්නේ 22 පිකෝ ෆැරඩ් අගයන්ගෙන් යුක්ත ධාරිත්‍රක දෙකක් තමයි මම මේ ශ්‍රේණිගත කරලා සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට එක් ධාරිත්‍රයකයේ අග්‍රය අනිත් ධාරිත්‍රකයේ තවත් අග්‍රයකට සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට මේක 22යි PF පිකෝ ෆැරඩ් අගයකින් යුක්ත ධාරිත්‍රක දෙකක් තමයි මම මේ සම්බන්ධ කිරීම කරලා තියෙන්නේ. අපි බලමු මේක මේ සමීකරණත් එක්ක ආදේශ කරලා අපි මෙතනදී බලමු එකයට C1 කියන්නේ කියලා 22යි ඊට පස්සේ C2 කියන්නේත් 22යි. උට මෙතනදී කරන්න ඕනේ එක බෙදන්න ඕන 22කින්. එක 22කින් බෙදුනහම අපිට එනවා පිළිතුර 0.04ක පිළිතුර. ඒත් එක්කම අනිත් එකත් 22 නිසා ඒ පිළිතුරම තමයි එක බෙදන්න ඕන 22කින්. එතකොට එනවා 0.04ක පිළිතුර. එතන මේ සියල්ලම උඩින් එක තියනවා කියන දේ මතක තියාගන්න. CT ඒත් එක්කම අපි බලමු ඊට පස්සේ පියවර මානෙනවා. ඊට පස්සේ මේ දෙක එකතු කරන්න ඕන. 0.045 ඒ කියන්නේ C1 සහ C2 කියලා බෙදලා ආපු පිළිතුරු දෙක අපි එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපි පිළිතුර විදියට එනවා 0.09. ඒ කියන්නේ මෙන්න මේ දෙකේ එකතු. මේකේ සහ මේකේ එකතුව 0.09ක් විතර අපිට ගන්න පුළුවන්. ඉතින් මේ සියල්ල උඩින් එක තාමත් පවතිනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ CT නැත්නම් total capacitance එක හොයන්න එක බෙදන්න ඕනේ නැවතත් 0.09. මේ අගයෙන් බෙදුනහම අපිට එනවා පිළිතුර විදියට 11ක් 11යි දශම ප්‍රමාණයක් එනවා. ඉතින් ආපහු අපි ආසන්න ගන්න 11 ගන්න පුළුවන්. මේ එතකොට 11 කියන්නේ PF අගය. හරි මම කලින් කිව්වා වගේ පිකෝ ෆැරඩ් අගය මම කලින් කිව්වා සමාන අගයන් නියුක්ත ධාරිත්‍රක දෙකක් ශ්‍රේණිගත කරාම හැම වෙලෙම ඒ සමාන අගයෙන් අර්ධයක් බවට පත් වෙනවා ධාරිතා අගය. දැන් ඔයගොල්ලෝ පේනවා මෙතන 11ක පිළිතුරක් ආවා. ඒක ඔය විදිහට පුළුවන් අපිට ධාරිත්‍රක දෙකක් මේ විදිහට සමාන්තර ශ්‍රේණිගත කරලා අපිට අගය හොයාගන්න. මෙතන මම යොදාගෙන තියෙනවා ධාරිත්‍රක තුනක් ඇත්තටම ඉලෙක්ට්‍රොලයිටික් වර්ගයේ ධාරිත්‍රක තුනක් මම ශ්‍රේණිගත කරලා සම්බන්ධ කරලා තියෙනවා. මේ තමයි ශ්‍රේණිගත සම්බන්ධය කියන්නේ. ඒතර විශේෂයෙන් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන ධාරිත්‍රක සම්බන්ධ කිරීමේදී ශ්‍රේණිගතව සමාන්තරගත කිරීමේදී
සමාන වෝල්ටීයතා ගයන්ගෙන යුක්ත ධාරිත්‍රක ශ්‍රේණිගතව සමාන්තරගත කරන්න සැලකිලිමත් වෙන්න නැත්නම් ධාරිත්‍රක විනාශ වී යන්න පුළුවන් අධික වෝල්ටීයතාවයක් පැමිණියහොත්. ඒත් එක්කම ධාරිතා අගයන් අසමාන වුණාට ගැටලුවක් නැහැ. වෝල්ටීයතා අගයන් සමාන වෙනවා නම් ගොඩක් වැදගත් වෙනවා ධාරිත්‍රකවල ආරක්ෂාවට. එතකොට ඒත් එක්කම මේවල ධන ඍණ ભેදයක් තියෙනවා. ඒතර ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන තමයි මේ ඉලෙක්ට්‍රොලයිට් එකේ ඍණ පැත්ත මේ පැත්ත ධන. එතකොට මේ ඉලෙක්ට්‍රොලයිට් එකේ ඍණ පැත්ත මේ පැත්ත මේ පැත්ත ධන පැත්ත. එතකොට මේකේ ඍණ පැත්ත මේ පැත්ත ධන. අවසානයේ ඍණක් සහ ධන අග්‍රයක් අපිට අවසානයේ ඉතුරු වෙන්න ඕන. එතකොට මේක එක ධාරිත්‍රකයක් විදිහට ක්‍රියා කරන්නේ ඍණ සහ ධන අවසානයේ ඉතුරු වෙන්න ඕන. එතකොට ඒක අපි සම්බන්ධ කිරීම අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. අපි මේක එතකොට මේ විදිහට ධාරිත්‍රක තුනක් මම මෙතන සම්බන්ධ කරලා තියෙනවා. ඔයගොල්ලොන්ට පේනවා ඇති මේ විදිහට. එතකොට මේකෙත් අපි අගේ ගණනය කරලා බලමු. මෙතන මේක C1 මේක C2 මේක C3 විදිහට මේක CT අපි නැත්නම් සම්පූර්ණ සමක ධාරිතා ගුණය. මෙතන පළවෙනියෙන්ම මම දාලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති 470යි මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එකක්. ඒතර දෙවෙනියට තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති මයික්‍රෝෆැරඩ් 1000ක කැපැසිටර් එකක්. ඒත් එක්කම තුන්වෙනියට නැවතත් තියෙනවා 470යි මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එකක්. එතකොට මෙතන ඍණ නම් මේකේ ධන ඊට පස්සේ ඊළඟ එකේ ධනයකට මේක ඍණ එක ඊට පස්සේ මේක ඍණ එකට මේකේ ධන එක. එතකොට ඒ විදිහට අපිට දිගින් දිගට මේක සම්බන්ධ කරගෙන යන්න පුළුවන්. අපිට මේ ඉලෙක්ට්‍රොලයිටික් වර්ගයේ ධාරිත්‍රක සම්බන්ධ කිරීමේදී අපිට දිගින් දිගටම ධන ඍණ ભેදය කියන දේ අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. නැත්නම් මෙහි ලැබෙන අපිට අවශ්‍ය ක්‍රියාකාරීත්වය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මේක ඍණ ඊට පස්සේ මේක ධන ඊට පස්සේ මේක ඍණ ආපහු මේක ධන අග්‍රය මේක ඍණ සහ මේක ධන. ඒ කියන්නේ ඒතකොට මෙතන ඍණ අග්‍රයක් සහ මෙතන ධන අග්‍රයක් අපිට ඉතුරු වෙනවා. අපි මේකත් බලමු අර කලින් විදිහටම ගාන හදලා. ඒකට CT සමානයි එකට C1 එක බෙදීම C2 ඊට පස්සේ එක බෙදීම මෙතන කැපැසිටර් තුනක් අපි පාවිච්චි කරනවානේ C3. එතකොට C3 සමානයි එක බෙදීම C1 කියන්නේ 470 කියන දේ. ඊට පස්සේ C2 කියන්නේ එක බෙදීම 1000. ඊට පස්සේ C3 කියන්නේ 470 නැවතත්. ඒතර ඔය විදිහට අපිට ධාරිත්‍ර ටික යොදා ගන්නට පුළුවන්. ඒත් එක්කම අපි ඊළඟට බලමු මේවා බෙදුනහම කොහොමද එන පිළිතුර කියන දේ. අපිට පුළුවන් 470න් බෙදුනහම අපිට එනවා පිළිතුර 0.002.1. ඊට පස්සේ එකතු කිරීම ඒක මේක බෙදුනහම 470 මේ පිළිතුර. ඊට පස්සේ 1000න් බෙදුනහම අපිට එනවා 0.0.1 විදිහට. ඊට පස්සේ නැවතත් 471ක් තියෙන නිසා අපිට ගන්න පුළුවන් 0.002.1 විදිහට අපිට ගන්න පුළුවන්. ඒතර මේ සියල්ලේම උඩින් නැවතත් එක තියනවා කියන දේ අපි මතක තියාගන්න ඕන. හරි. ඊට පස්සේ අපි බලමු මේ සියල්ලේම මේ තුනේම එකතුව. මේ අපි බෙදලා ආපු පිළිතුර සියල්ලේම එකතුව අපිට ගන්න පුළුවන්. CT සමානයි අපි බිඳුවයි සමානයි 0.0.5යි දෙකක් විදිහට අපිට මේ තුනේම මේ 1 2 3 කියන මේ තුනේම ධාරිත්‍රික තුනේම එකතුව අපිට ගන්න පුළුවන්. මේ සියල්ලේම ඉහලින් එක තියනවා කියන දේ මතක තියාගන්න. ඒත් එක්කම මේ ඊට පස්සේ ඊළඟ පියවර විදිහට එක බෙදන්න ඕනේ මේ 0.0.5 කියන අගයින්. එතකොට අපිට පිළිතුර එනවා 192යි මයික්‍රෝෆැරඩ්. එතකොට මේ විදිහට අපිට පේනවා දැන් ධාරිතාගේ විශාල අගයන්ගෙන් යුක්ත ධාරිත්‍රක සම්බන්ධ කරත් අවසානයේ ධාරිතා අගය කුඩා අගයක් තමයි අපිට පිළිතුර විදිහට එන්නේ. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ධාරිත්‍රක ශ්‍රේණිගත කරලා සම්බන්ධ කරන්න. එතකොට අපි දැනගන්න ඕනේ මේවා දන්නේ තියෙනවා නම් ඒ විදිහට සම්බන්ධ කරන්න. දන්නේ නැත්නම් එහෙම සැලකිලිමත් වීමක් අවශ්‍ය නැහැ. හරි අපි කලින් බැලුවේ ධාරිත්‍රක ශ්‍රේණිගත කරලා සම්බන්ධ කරන විදිහ. අපි දැන් බලමු
සමාන්තරගත කරලා සම්බන්ධ කිරීම කොහොමද වෙන්නේ කියලා. මම මෙතන තියෙනවා ධාරිත්‍රික දෙකක් සමාන්තරගතව සම්බන්ධ කරලා ඕගොල්ලොන්ට පේනවා ඇති. මේ තමයි සමාන්තරගත සම්බන්ධය. නැත්නම් පැරලල් ක්‍රමය කියනවා අපි. මේ පැරලල් කරලා කියලා අපි ඉංග්‍රීසියෙන් සීරීස් කියනවා අපි. සීරීස් ක්‍රමයට කියනවා ශ්‍රේණිගත කිරීම කියන්නේ. මේ කියන්නේ එතකොට සමාන්තරගත කිරීම. මේ පැරලල් ක්‍රමයට අපි සම්බන්ධ කරලා තියෙන්නේ. මෙතනදී ඔයගොල්ලන්ට පේනවා ඇති ධාරිත්‍රකවල අග්‍ර එකට කරලා තිබෙනවා. මෙතන නම් දන්නින ભેදයක් නැති මයිලර් වගේ කැපැසිටර් නැත්නම් ධාරිත්‍රක දෙකක් තමයි මේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඒකදී සම්බන්ධ කිරීම අපි දක්වන්න පුළුවන් රූපයක ඇඳලා පෙන්නුවොත් එහෙම මේ විදිහට ධාරිත්‍රකයේ අග්‍ර දෙක මෙතන ධාරිත්‍රක දෙකක් මම භාවිත කරලා තිනවා. අග්‍ර මෙහෙම එකතුව අරන් තිනවා. අග්‍ර දෙකම එකට සම්බන්ධ කරලා මේක තමයි අපි එතකොට සමාන්තරගත සම්බන්ධයක් කියලා කියන්නේ. එතකොට මෙතන තියෙනවා මේක එතකොට C1 මේක C2 විදිහට. එතන මේකේ සම්පූර්ණ එකතුව CT විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මෙතනදී වෙන්නේ කලින් එකේදී වුණා ශ්‍රේණිගත කිරීමේදී ධාරිතාවය අඩු වුණා. හැබැයි සමාන්තරගත කිරීමේදී ධාරිතාවය වැඩි වෙනවා. අන්න ඒක අපි හොඳට මතක තියාගන්න ඕන. ශ්‍රේණිගත කිරීමේදී ධාරිතාවය අඩු වෙනවා. සමාන්තරගත කිරීමේදී ධාරිතාවය වැඩි වීමක් නැත්නම් එකතු වීමක් වෙනවා. අපි මේක සඳහාත් අපිට ගොඩනගා ගන්න පුළුවන් යම් කිසි සමීකරණයක්. එතකොට CT සමානයි C1 ධන C2. ඒක හරි පහසු වෙනවා. මොකද මේ ධාරිත්‍රක වල එකතුව තමයි අපි ගන්න C1 සහ C2 කියන මෙතන ධාරිත්‍රක දෙකයි. මෙතෙන් ධාරිත්‍රක 3ක් 4ක් එකතු කරගන්නවා. මේක දික් කරගන්න පුළුවන් අපිට මේ පැත්තට. හරි. එතකොට මෙතන මේකේ අගේ කෝඩ් එකකින් ඇත්තටම තියෙන 474 කියන කෝඩ් එක ඔයගොල්ලන්ට පේනවත් ඇති. ධාරිත්‍රක දෙකක්. අපි ඒක ගණනය කරලා හදාගත්තාම අපිට පේනවා මේක නැනෝ පැරඩ් 470ක කැපැසිටර් දෙකක් තමයි මෙතන දකින්න තියෙන්නේ. 470යි NF නැත්නම් නැනෝ පැරඩ් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. හරි මේකේ අපි බලමු ගණනය කිරීම කොහොමද වෙන්නේ කියලා. එතකොට C1 සහ C2 C2 කියන එකේ එකතුව තමයි මේ අපි අරගෙන තියෙන්නේ. එතකොට CT සමානයි 470යි එකතු කිරීම නැවතත් 470. එතකොට ඒත් එක්කම මේ දෙක එකතු කරලා අපි අගය ගත්තාම CT සමානයි 940යි නැනෝ ෆැරඩ්. එතකොට ඒකකයක් අර මුලින්ම ඒකකයෙන් අපිට ගන්න පුළුවන් මෙතන. එතකොට ওই විදිහට පහසුයි මේක නම් නැනෝ ෆැරඩ් 940ක අගයක් අපිට ආවා. C1 සහ C2 කියන දෙකේ එකතුව ධාරිතාවයේ එකතුව තමයි සමාන්තරගත කිරීමේදී අපි ලබාගන්නේ සමක ධාරිතාවය විදිහට. ඒත් එක්කම මං ගාව තවත් ධාරිත්‍රක තුනක් මම මෙතනදී සමාන්තරගත කරලා තිබෙනවා. ඒකත් අර ක්‍රමයේම තමයි. හැබැයි මේවා ධනින ભેදයක් තියෙන. නැත්නම් ඉලෙක්ට්‍රොලයිටික් වර්ගයේ ධාරිත්‍රක තුනක් තමයි මම මෙතන සම්බන්ධ කරලා තියෙන්නේ. මේවලත් වෝල්ටීතාවයේ සමාන ඒවා යොදා ගන්න ඕගොල්ලෝ හැම අවස්ථාවකදීම සමාන්තරගත හෝ ශ්‍රේණිගත කිරීමකදී. ඒත් එක්ක ධාරිතාවයේ වෙනස් වර්ගයන් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. එකම වර්ගයේ ධාරිත්‍රක යොදා ගන්නත් ඕගොල්ලෝ වග බලා ගන්න අවශ්‍යයි මේ වගේ ධාරිත්‍රක යොදා ගන්නවා අවස්ථාවල. එතකොට මෙතන අපි මේ ක්‍රමයේම තමයි අපි ඇඳලා තියෙන්නේ. කලින් ක්‍රමවේදීම තමයි මම ඇඳලා පෙන්නන්නම්. මෙතන ධාරිත්‍රක තුනක් තියෙනවා. කලින් අපි දෙකක් නේ භාවිත කරේ. මෙතන ධාරිත්‍රක තුනක් භාවිත කරලා තියෙනවා. ඔයගොල්ලන් පේනවා ඇති මේක තමයි එතකොට සමාන්තරගත සම්බන්ධය. මෙතන තමයි එකතුව තමයි අපි මේ හොයන්නේ. මේක තමයි අපි ප්‍රයෝජනෙට ගන්නෙ. එතන මේක C1 මේක C2 මේක C3 ඔය විදිහට මේ ධාරිත්‍රක තුනක් සම්බන්ධ කරලා තියෙනවා. විශේෂයෙන් ඕගොල්ලෝ දැනගන්න ඕන මේවා ධන සහිත ධාරිත්‍රක නිසා ධන සහ ඍණාග්‍ර එක පැත්තකට ගන්න වග බලා ගන්න ඕන. දැන් මේ පැත්ත ඕගොල්ලන්ට පේනවා ඇති ඍණාග්‍ර සියල්ලම මේ අග්‍රයට අරගෙන තියෙන මේ පාත් එකට මාර්ගයට. එතකොට ධන පැත්ත මේ එකට සම්බන්ධ කරලා තිනවා. මේ එතකොට ධනාග්‍රය මේ එතකොට ඍණාග්‍රය විදිහට මේක තනි ධාරිත්‍රකයක් විදිහට අපිට භාවිත කිරීමේ හැකියාව තිබෙනවා. එතකොට අපි බලමු C1 කියන්නේ පළවෙනි ධාරිත්‍රක විදිහට අපි ගත්තොත් එහෙම මෙතන පේන්න තියෙනවා මයික්‍රෝෆැරඩ් 470ක ධාරිත්‍රකයක් ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක 470 මයික්‍රෝෆැරඩ්. දෙවෙනියට තියෙනවා මයික්‍රෝෆැරඩ් 1000ක එන්න මේ ධාරිත්‍රකේ මයික්‍රෝෆැරඩ් 100ක ධාරිත්‍රකේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ තුන්වෙනියට තියෙනවා
මයික්‍රෝෆැරඩ් ඔයගොල්ලන්ට පහතින් පේනවා ඇති 1000ක ධාරිත්‍රයක් මෙතන තිබෙනවා. ඔව් එතකොට මේ සියල්ලේම ධන සහ ඍණාග්‍ර වෙන් කරලා අඳුනාගෙන මෙතනදී ඔයගොල්ලන්ට පේනවා ඇති ඍණාග්‍රය අපි අරන් තිනවා මේ එක පැත්තකට මේ සියල්ලකේම ඍණාග්‍රය මේ එක පැත්තකට ගත්තා ධනාග්‍රය එක පැත්තකට සම්බන්ධ කරගන්න විශේෂයෙන් ධන ඍණ සහිත ධාරිත්‍රක සමාන්තර ගත කිරීමේදී මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන අපි මේ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් අපි මේකත් ගණනය කිරීම කරලා බලමු. කලින් විදිහටම මේකේ C1 ධන C2 ධන C3 ඔය විදිහට ගණන හදා ගන්න පුළුවන්. එතකොට CT සමානයි C1 ඔව් C1 එකට අදාළ වගේ තමයි අපිට තියෙන්නේ 470 ඊට පස්සේ C2 එකට අගේ තමයි 100 මයික්‍රෝෆැරඩ් ඊට පස්සේ C3 එකට තියෙන 1000යි මයික්‍රෝෆැරඩ්. එතකොට CT සම්පූර්ණ මේ සියල්ලකේම එකතුව තමයි අපිට අවසානයේ සම්පූර්ණ එකතුව නැත්නම් සමක ධාරිතාවගේ විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට එනවා අපිට අගය 1570යි මයික්‍රෝෆැරඩ්. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ධාරිත්‍රක සමාන්තරගත කරලත් අපිට පරිපථයක් සඳහා යොදා ගැනීමට. අද වීඩියෝ එකකින් ඔයගොල්ලෝ දැනගන්න ඇති ධාරිත්‍රක කොහොමද සමාන්තරගතව සහ ශ්‍රේණිගතව සම්බන්ධ කරලා අපි නිර්මාණය කරගන්නේ අපිට අවශ්‍ය ධාරිතා ගුණය කියන දේ. ඔයගොල්ලෝ තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒත් එක්කම bell icon එක click කරලා තියන්න. මම අලුතෙන් වීඩියෝ එකක් දැම්මහම notification එක ඔයගොල්ලොන්ට එයි. like කරන්න, share කරන්න. එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක්.